අපිට මේ විදිහට print එක දෙන්න පුළුවන්. ඒ වගේම කමා දීලා මෙහෙම දෙන්නත් පුළුවන්. ඊට අමතරව අපිට quotation ඇතුලේ මොනවා හරි වචනයක් දීලා ඔය වගේ දෙන්න පුළුවන්. තව දෙයක් තමයි මේ අපි print command එක පාවිච්චි කරනකොට මෙතනදී අපි ගොඩක් වෙලාවට මේ අපි data types ගැන අපි ඉදිරියට කතා කරනවා. නමුත් පොඩ්ඩක් කෙටියෙන් මම මෙතනත් කියන්නම් ඒක. අපි string එකක් ගත්තොත් මම මේකේ y කියලා string එකක් කරන් තියෙනවා. මේක double quotation දාන්න පුළුවන්, single quotation දාන්න පුළුවන්. එතකොට error එකක් මුකුත් ආවේ නැහැ. හැබැයි මම single quotation ම දෙකක් දුන්නොත් error එකක් එනවා. single quotation මම තුනක් දුන්නොත් error එකක් එන්නේ නැහැ. ඒ කියන්නේ අපිට ඔත්තේ ගානක් quotations දුන්නොත් error එකක් එන්නේ. අපි බලමු output එක මොකක්ද දෙන්නේ කියලා. ඔය විදිහටයි. ඒ කියන්නේ quotation තුනක් දැම්මා කියලා quotation එකක්වත් නැතුව තමයි අපිට output එක එන්නේ. හරි double quotation දැම්මත් මේ කතන්දරේ මේ විදිහම තමයි. ඒකට error එකක් එන්නේ නැහැ. output එක ගත්තොත් අර වගේම අපිට output එක ගන්න පුළුවන්. right. ඊළඟට අපි චුට්ටක් බලමු තව මේකේ quotation කලවම් කරලා. ඒකේ error එකක් ආවෙ නැහැ. අපි output එක බලමු. මෙතන output එකේ වෙනසක් තියෙනවා. එතනදි කරලා තියෙන්නේ මේකේ මැද තියෙන quotation එකත් එක්ක තමයි එයා result එක අරන් තියෙන්නේ. හරි. එළියේ තියෙන quotation නැතුව. ඒ විදිහට අපිට print command එක පාවිච්චි කරන්න පුළුවන්. එතකොට print command එක විදිහක් තමයි quotation එක දෙන්න පුළුවන්. එහෙම නැත්නම් අපි අරගත්ත identify එකක් මෙතනට දීලා එහෙම ගන්න පුළුවන්. එහෙම නැත්නම් මේ වගේ කමා දදා කීපයක් දෙන්න පුළුවන්. දැන් මෙතන තියෙන්නේ අපි ඉස්සෙල්ලා කරා වගේ example එකක් තියෙන්නේ. වෙලා යන නිසා මම මේක run කරලා පෙන්නන්නේ නැහැ. මෙතන print එකක් තියෙනවා, print hello world කියලා. age එක 45 කියලා තියෙනවා. ඒතර මේක print කරපුවම අපිට 45 වෙනවා. ඊළඟ පේලිය you have කියලා ඊට පස්සේ ඒක quotation ඇතුලේ තියෙන්නේ. ඒතකොට අපිට output එක එනකොට you have කියන එක එනවා. ඊට පස්සේ 65න් අපි age එක 45ක් කියලා දුන්නේ. 45 අඩු වෙලා එතකොට 20ක් කියලා තමයි එන්නේ. ඒතර මේ විදිහට දෙන්න පුළුවන්. ඒතර මේකෙදි මේ වගේ පැරාමීටර්ස් කීපයක් දෙනකොට ඒක සම්බන්ධ කරලා තියෙන්නේ කමා වලින්. කමා වලින් සම්බන්ධ කරලා තියෙන්නේ. ඊළඟට බලමු input දෙන විදිය. එතකොට මේකේ පෙන්නලා තියෙන උදාහරණය මම ඉස්සෙල්ලා පොඩ්ඩක් කතා කරන්න. මෙතන input කරනවා මේ විදිහට. ඊට පස්සේ මෙතනට මේ මම input කරපු මොකක් හරි input එක මෙතන x වලට එයා assign කරගන්න. මෙතනට දෙන අපි අගය මෙයා මෙතනට power ගන්නවා. ඊට පස්සේ x වලට එන්නේ අපි දුන්නා කියලා. උදාහරණයක් මම දීලා තියෙනවා. enter your name කියනකොට අමිල කියලා දීලා තියෙනවා. එතකොට ඒක තමයි මේ x වලට එයා power ගන්න. ඒ වගේම y වලට ශ්‍රී ලංකා කියලා දීලා තියෙනවා. එතකොට y වල value එක එයා ශ්‍රී ලංකා කියලා වෙනස් කර ගන්නවා. ඊට පස්සේ මේක my name is x කියන්නේ එතකොට අපි අර power ගත්ත අගේ තමයි මෙතනට print වෙන්නේ. ඒ විදිහට තමයි input එක පාවිච්චි වෙන්නේ. ඊළඟට මේකේ තව දෙයක් මම කියන්න කැමතියි මේ
අපි සාමාන්‍යයෙන් ඉන්පුට් කරනකොට දැන් මම මෙහෙම ඉන්පුට් කියලා දුන්නා. දැන් මෙතන බ්ලින්ක් වෙනවා මේක. ඊට පස්සේ මෙතන මොකක් හරි එන්ටර් කරලා දැන් මෙතන අපිට එකතුවක් එන්නේ නැහැ. මොකද හේතුව මෙතන අපි ඉන්පුට් කරන වැලියු එක එයා ගන්න ස්ට්‍රින්ග් එකක් විදිහට. ඒ හින්දා එන්නේ නැත්තේ. right. ඒ හින්දා අපිට ඒක දත්ත පරිවර්තනය කරන්න වෙනවා. අපි ඒක දත්ත පරිවර්තනයේදී බලමු. කියන්නේ මෙතනදී මේක බාර ගන්න මෙයා ස්ට්‍රින්ග් එකක් විදිහට. අපි මේක මෙහෙම දුන්නොත් එතකොට අපිට උත්තරයක් එනවා. මෙතනදී උනේ මේ 45 ස්ට්‍රින්ග් එකක් විදිහට තමයි අරන් තියෙන්නේ. මෙතන මේ 45 ස්ට්‍රින්ග් එකක් විදිහට අරන් තියෙන්නේ. ඊළඟ මේ 3 කියන එක මම දීලා තියෙන්නේ කොටේෂන් ඇතුළේ හින්දා ඒකත් ස්ට්‍රින්ග් එකක් විදිහට අරන් තියෙන්නේ. ඒකත් මෙතනට ඇවිල්ලා අපි මේකට කියනවා concatenation කියලා. ඒ කියන්නේ ස්ට්‍රින්ග් දෙකක් එකට එකතු කරන විදිය තමයි උතනදී මම ඔය පෙන්නන්නේ. right. ඊළඟට මේ පොඩි ප්‍රෝග්‍රෑම් එකක් අපි ලියලා බලමු. පොඩි එකක් මම ලියන්නේ. දැන් මේක රන් වෙනවා. මෙතන බ්ලින්ක් වෙනවා කියන අපේ මොකක් හරි ඉල්ලන වැලියු එකක්. මොකක් හරි දෙන්න. ආයි බ්ලින්ක් වෙනවා. මොනවද දැන් අපිට උත්තරේ එනවා 5යි 6යි 56 කියලා. මෙතන උනේ concatenation. ඉතින් දැන් මේ ප්‍රෝග්‍රෑම් එකේ ප්‍රශ්නේ තියෙන අපෙන් ඉල්ලන්නේ x ද y ද කියලා අපිට පැහැදිලි නෑ. ඒ හින්දා අපි සාමාන්‍යයෙන් මෙන්න මේකේ ප්‍රෝග්‍රෑම් එකේ output එක පොඩ්ඩක් මම ආයි පෙන්නන්නම්. හරි මේකේ 5යි 6යි ඉන්පුට් කරපුවාම මේ විදිහට output එක ආවා. මම ආයි පොඩ්ඩක් ඒක රන් කරන්නම්. හරියට share වෙලා නැති නිසා. දැන් මේක බ්ලින්ක් වෙනවා විතරයි පේන්නේ අපිට. එන්ටර් කරනවා මොකක් හරි ඔය වගේ එනවා. හරි ඒතර මොකද්ද අපෙන් මේ ඉල්ලන්නේ කියලා පේන්නේ නැහැ. ඒ නිසා මෙතනට අපිට තේරුමක් තියෙන මොකක් හරි වචනයක් අපි ඇතුළත් කරන්න ඕනේ. මම නිකන් xy කියලා විතරම දාන්නම් මෙතනට වෙලා යන හින්දා. දැන් රන් කළොත් දත්ත ඇතුළත් කරන පරිශීලකයට තේරෙනවා මේ ඉල්ලන්නේ x මේ ඉල්ලන්නේ y කියලා. හරි. ඒ විදිහට තමයි අපි ඉන්පුට් එක පාවිච්චි කරන්නේ. right දැන් අපි යමු එහෙනම් data types ගැන හරි විදිහට කතා කරන්න. data types ගත්තම ප්‍රධාන වශයෙන් වර්ග කරලා තියෙනවා numbers boolean. මෙන්න මේකේ මම ඊතලයක් ගහලා තියෙනවා boolean වලට. මොකද හේතුව සමහර තැන්වල boolean එකත් number කියලා ගන්නවා. මොකද හේතුව boolean කියන අගය සාමාන්‍යයෙන් අපි true false කියලා ගන්නෙ. හැබැයි සමහර අවස්ථාවල අපි එක බිඳුව කියලාත් ගන්නවා. ඒ Python වලත් ගන්නවා එක බිඳුව කියලා. ඒ හින්දා ඒක number එකක් විදිහටත්
ඉන්ටිජර් වලම කොටසක් විදිහට ඇත්තට මෙතන තියෙනවා ඉන්ටිජර් වලම එක වර්ගයක් විදිහට සමහර තැන්වල සඳහන් වෙනවා. මම මේක වෙනම බූලියන් කියලා ගත්තට නම්බර්ස් කියලා සමහර තැන්වල ගන්න හින්දා මම මෙතන පොඩි හිතලයක් යොදලා තියෙනවා. right එතකොට නම්බර්ස් වල ගත්තම එකක් තමයි ඉන්ටිජර් නම. ඉන්ටිජර් කියලා කියන්නේ පූර්ණ සංඛ්‍යා. මේ වගේ පූර්ණ සංඛ්‍යා. ඊළඟට ෆ්ලෝටින් පොයින්ට් කියලා කියන්නේ දශම තියෙන සංඛ්‍යා. ඒ වගේ සංඛ්‍යා. ඒතර කම්ප්ලෙක්ස් නම්බර්ස් අපි මෙතනදී කතා කරන්නේ ගණිත අංශය අය නම් මේක ගැන දන්නවා. නමුත් මේ අවස්ථාවේ කතා කරන්න යන්නේ වෙලා යන නිසා. ඊළඟට අපි ගත්තොත් හයි මේක වර්ගයක් දාලා තිනවා අද කියලා. ඒ කියන්නේ වෙන නම්බර් සිස්ටම්ස්. ඒ කියන්නේ අපි සාමාන්‍යයෙන් අපි 10 පාදේ සංඛ්‍යා ගැන නිතර කතා කරන්නේ. බයිනරි ඒවත් ගන්න පුළුවන්. ඔක්ටල් ඒවත් ගන්න පුළුවන්. හෙක්සඩෙසිමල් ඒවත් ගන්න. මේ විදිහට නම්බර්ස් වර්ග ගොඩක් තියෙනවා. මේකේ කතා කරන්න. මුලින් පොඩ්ඩක් අපි මේකේ නම්බර්ස් ටික පොඩ්ඩක් බලලිමු. දැන් මේක ඇවිල්ලා x ඇවිල්ලා ඉන්ටිජර් එක පූර්ණ සංඛ්‍යාව මම ඇතුළත් කරේ. අපිට ඕන නම් මේකේ දැන් ටයිප් එක වැලියු එකේ x වල ටයිප් එක මොකක්ද? int කියලා එන්නේ. ඒ කියන්නේ ඉන්ටිජර් එක. අපි ගත්තොත් ඒ කියන්නේ 2.5 කිව්වොත් ඒක ඇවිල්ලා ටයිප් එක float. right? ඔය විදිහට අපිට දත්ත ප්‍රරූප හඳුන ගන්න පුළුවන්. මෙතන මම බූලියන් එකක් දෙන්නම්. එතකොට බූල් කියන එක බූලියන්. හරි. ඔය විදිහට අපිට ඔය data types අපිට හඳුන ගන්න පුළුවන්කම තියෙනවා. ඊළඟ data types ගැන කතා කරන්න කලින් දත්ත ප්‍රරූප එක එක වෙනත් දත්ත ප්‍රරූප වලට පරිවර්තනය කරන හැටි පොඩ්ඩක් බලමු. මුලින් අපි නම්බර්ස් ටික විතරක් ගමු. integers, float, right, binary, octal, hexadecimal වගේ නම්බර්ස් විතරක් අපි මුලින් ගමු පරිවර්තනය කරන්න. අපි x 45 කියලා ගත්තා. අපි දන්නවා ඔක ඉන්ටිජර් එකක් කියලා. මේක අපිට float එකක් කරනවා නම් float කියලා දීලා වරහන් ඇතුලේ අපිට විචල්්‍ය දුන්නා නම් හරි. එහෙම නැත්නම් අපිට කෙලින්ම ඉලක්කමක් උනත් දෙන්න පුළුවන් මේ විදිහට. හරි. එතකොට float එකේදී වෙන්නේ දශම ස්ථානයක් එනවා. අපි දැන් ඔක අනිත් පැත්තත් බලමු. මම කෙලින්ම ඉලක්කමම දාන්නම්. 3.75 ඉන්ටිජර් එක ගන්න. මෙතනදී 3.75 වටේලා නෙමෙයි අපිට උත්තරය දෙන්නේ. මේකේ මේ ඉන්ටිජර් කොටස විතරයි අපිට උත්තරේ විදියට දෙන්නේ. ඔය කොටස විතරයි ඇත්තටම උත්තරේ විදියට දෙන්නේ. right. ඊළඟට අපි ගමු වෙලා යන නිසා මම එකපාර කීපයක්ම කන්වර්ට් කරන්න. x කියන අගය මම 28යි කියලා ගත්තා x වල අගය. මේක අපි බයිනරි වලට කන්වර්ට් කරන්න යනවා. එතකොට අපි දන්නවා මේක බයිනරි වලට කන්වර්ට් කරපුවම එන අගය තුන්වෙනි පාඩමේදී ඉගෙනගෙන තියෙනවා.
ඔය විදිහට අපිට ගන්න පුළුවන්. එතකොට මේකේ පොඩ්ඩක් බලන්න පළවෙනි ඉලක්කම බිඳුව ඊට පස්සේ b අකුරක් තියෙන. ඊට පස්සේ තමයි අපේ බයිනරි අගයන් ටික එන්නේ. ඒතර ඔය විදිහටම අපිට පුළුවන් ඔක්ටල් එකක් ගන්න. ඒතර ඒකෙත් පටන් ගන්නකොට බිඳුවෙන් ඊට පස්සේ ඔය අකුර ඔක්ටල් කියන්නේ. ඊළඟට hex එක hexadecimal වලදී පළවෙනි එක බිඳුව ඊළඟට x අකුර. ඒතර ඔය විදිහට තමයි පරිවර්තනය කරන්නේ. ඊළඟට අපි variable ගැන අමුතුවෙන් කතා කරන්න ඕනේ. අපි කතා කරපු දේවල් අපි උදාහරණ වලට ගත්ත මේ වගේ variables. ඊළඟට යා වැදගත් එකක් මේක මේ ස්ලෑෂ් එක දාන එක ගැන. අපිට Python වල කෝඩින් එකක් ලියනකොට සාමාන්‍යයෙන් අපි එක පේලියක ලියන ඒවා පේලි දෙකකට ගන්න පුළුවන් වෙලාවල් තියෙන. ඒ වගේම පේලි දෙකක ලියන ඒවා එකකට ගන්නත් පුළුවන්. ඒතර මේ මෙතන explicit line join එකේ වෙලා තියෙන්නේ. එන්න මේකෙදි වෙලා තියෙන්නේ මේ පේලි දෙකක තිබ්බට මේක එක පේලියකට තමයි ඉන්ටර්ප්‍රිට් එක අඳුනගන්නේ. ඒ කියන්නේ එතන අපි දීලා තියෙනවා y වලගේ 5යි කියලා. x වලගේ දීලා තියෙනවා y ධන ස්ලෑෂ් කියලා දාලා 10 වැඩි කිරීම. ස්ලෑෂ් එකෙන් කියන්නේ මේ පේලියත් මේ උඩට එන්න ඕන කියන එක. එතකොට මෙතනගේ 30යි මෙතනගේ 5යි එකතුව 35යි. හරි. එතකොට පේලි දෙකක ලියලා එක පේලියකට උත්තරේ එන්නේ. කියන්නේ ඉන්ටර්ප්‍රිට් එක අඳුනගන්නේ මේක එක පේලියක් කියලා. මේක එක පේලියක් විදිහටයි අඳුනගන්නේ පේලි දෙකකට අපි දුන්නා. ඒක තමයි එතනදී ස්ලෑෂ් එකෙන් බෑක් ස්ලෑෂ් එකෙන් අදහස් වෙන්නේ. ඊළඟට බලමු implicit line join එක. මෙතන එකේදී කරලා තියෙන්නේ අපි වරහණක් පාවිච්චි කරලා. වරහණ පේලි දෙකකට ගියාට කම්පයිලර් එක අඳුනගන්නේ මේ ඔක්කොම එක්කෙනෙක් කියලා. එක පේලියක තියෙන කියලා. right. ඉස්සල් එකේ එතකොට බෑක් ස්ලෑෂ් එකෙන් අපි පේලි දෙකකට හරි කීපයකට හරි ලියලා ඒක එක පේලියක් කියලා අඳුනගත්තා. ඒ වගේම වරහණක් භාවිතා කරලා. හරි. මොන විදිහේ වරහණක් භාවිතා කළා ඒ වරහණ ඉවර වෙනකන් එයා එක පේලියක් කියලා තමයි අඳුනගන්නේ. ඒක තමයි ඔකේ තේරුම. ඒ වගේම ඔකේ අනිත් පැත්තට. ඒ කියන්නේ පේලි කීපයක තියෙන්න ඕනේවා අපිට පුළුවන් එක පේලියක ලියන්න. දැන් මෙතන තියෙනවා x සමානයි 10. හරි. y සමානයි 15. ඊට පස්සේ print x දනවා. දැන් මේ පේලි 3 වෙනුවට තමයි මේක එක පේලියක් තියෙන්නේ. ඒ කියන්නේ එක පේලියට අපි ලියලා තිබුණාට ඉන්ටර්ප්‍රිට් එක අඳුනගන්නේ මේක පේලි 3ක් කියලා. එතකොට ඒක පේලි 3ක් කියලා සම්බන්ධ කරගන්නේ කොතනින්ද? මෙන්න මේ semicolon වල. right. අපි කාස්ටිං ගැන කතා කරා. කාස්ටිං කියලා කියන්නේ දත්ත ප්‍රරූප පරිවර්තනය කරන එක. අපි ඉදිරියේදී කතා කරමු ලිස්ට් ටපල් කරන හැටි, ටපල් ලිස්ට් කරන හැටි, ඒ වගේ දේවලුත් ඉස්සරහට කතා කරමු. මුලින් අපි කතා කරන්නේ
numbers ගැන විතරයි. පොඩ්ඩක් කෙටියෙන් අපි list tuple ගැන පොඩ්ඩක් කතා කරලා මිමු. එතකොට අපිට ලේසි. සරලම අවස්ථාව මම කතා කරන්න ඉස්සෙල්ලා list එකක්. මේ තියෙන list එකක්. හඳුන ගන්න පාසුව list 1 කියලා දෙන්න. list එකක් අපි දාන්නේ මේ වගේ කොටු වරහණක් එක්ක. මේක ඉලක්කම් තියෙන්න පුළුවන්, strings තියෙන්න පුළුවන්. ඕන ඕක ඇතුළෙම තව list එකක් මොනවද දාන්න පුළුවන්. මේක list එකක් වෙනවා. මේක list එකක් වෙනවා. එතකොට මේ list එක ගැන තව චුට්ටක් මම කතා කරන්න. අපි මේකේ len කියලා දුන්නොත් list 1. len කියන්නේ length කියන එක. එතකොට මේකේ list එකේ item කීයක් තියෙනවද කියන එක තමයි එතනදී කියවෙන්නේ. බලමු කීයක් තියෙනවද කියලා. පළවෙනි එක මෙන්න මේක. 2. ඊළඟ එක 5. 2යි. ඊළඟ එක hello කියන එක 3යි. ඊළඟට මේ list එක 4යි. මේකයි 5යි. ඔය විදිහට තමයි එතකොට length එක එන්නේ. ඒ වගේම මේකේ මේ list එකේ අපි දැන් ගත්තොත් මේ list එක මේ list එකට තියෙනවා මේ list එකේ මේ අගයන් තියෙන මේ ස්ථාන වලට තියෙනවා index එකක්. පළවෙනි එක බිඳුව කියනවා. දෙවෙනි එකට 1 කියනවා. ඊළඟට 2 කියනවා. ඊළඟට 3 කියනවා. ඊළඟට 4 කියනවා. ඒ විදිහට තමයි බිඳුවෙන් ඉඳන් තමයි හැමතිස්සෙම index එකක් එන්නේ. ඒක චුට්ටක් මෙතන පොඩ්ඩක් කතා කරලාම යන්නම් මම. print අපි උදාහරණයකට ගමුකෝ 2 කියලා. ඒක 2 කියන්නේ sorry. X නෙමෙයි එක list 1 නේ. hello කියන එකෙන් හරිනේ. මේක තමයි මේ තියෙන්නේ. ඔය විදිහට list වල අපිට යන්න පුළුවන්. ඊළඟට tuple එකත් චුට්ටක් කතා කරන්න. tuple. මම ඒක tuple 1 කියලා දාන්නම්. tuple එකේ වෙනස වෙන්නේ මෙන්න මෙතන රවුම් වරහණක් එනවා එච්චර. පස්සේ අපි වෙන වෙනස්කම් කතා කරමු. ඔය වගේ. එතකොට ඒකෙත් index එකක් තියෙනවා. print කරනකොට අපිට දෙන්න ඕනේ 9 නම් මේක ඇවිල්ලා tuple 1 2 කියලා දෙන්න ඕනේ. ඒ විදිහම තමයි. right. ඔන්න එකත් බලමු. ඒකෙත් 5ක් තියෙනවා. right. දැන් මට ඕනනම් පුළුවන් මේ list එක tuple කරන්න tuple එක list කරන්න. බලන්න. මම x කියලා ගන්නම්කෝ. දැන් මම මේ කරන්න යන list 1 එක. මේ කියන්නේ උඩ තියෙන list එක tuple එකක් කරන්න යනවා. දැන් ඒකේ අලුත්ම x. පේනවනේ. එතකොට මේ කොටු වරහන රවුම් වරහනක් උනතර ඔක අනිත් පැත්ත ඒ විදිහටම වලට කරලා බලන්න පුළුවන්. හරි. ඒතර ඒ වගේ list ගැනයි tuple ගැනයි ටිකක් කතා කරා. අපි ඉස්සරහට ඊටු data type ගැන වැඩිපුර කතා කරමු.
ඊළඟ මේ Python වල තියෙන තව සුවිශේෂීතාවක් තමයි indentation කියන එක. කියන්නේ අපි සාමාන්‍ය වෙනින් programming language වල අපි ඉස්සරහට කතා කරන control structures පාලන ව්‍යුහ වෙනින් පාලන ව්‍යුහ තියෙන control structures තියෙන වෙනත් පරිගණක භාෂාවලදී එයාලා if එක පටන් ගන්නවා ඊට පස්සේ end if එකක් දානවා එහෙම නැත්නම් වරහණක් හරි මොකක් හරි දානවා ඒ වගේ ගොඩක් විස්තර තියෙනවා මේකේ අපි if එකක් හරි while එකක් හරි ඔය ඕනම control structure එක පාලන ව්‍යුහයක් භාවිතා කරනකොට පාලන ව්‍යුහයේ ඇතුළේ දේවල් ටික ලියන්නේ මෙන්න මෙහෙම indent කරලා තේනවද දන්නේ එකයි පෙන්නන්න මෙන්න මෙතනින් පොඩ්ඩක් ඉස්සරහට කරලා නිකන් අකුරු 4ක විතර ඉඩ ප්‍රමාණයක් දැවල විභාගෙ ලියද්දී අතින් ලියන්නේ මේක න ඉබේ ටයිප් වෙනවා හරි ඒකට සාමාන්‍යයෙන් අපි අකුරු 4ක විතර ඉඩ ප්‍රමාණයක් අතින් ලියනකොට අකුරු 4ක විතර ඉඩ ප්‍රමාණයක් ඉස්සරහට කරලා ලියන්න ඒ වගේ ඉන්ඩෙන්ටේෂන් තියෙන තැන් වල අපි පස්සේ බලමු control structures කරනකොට කොහොමද ඒක කරන්න කියලා right ඊළඟට මෙන්න මේතන තියෙනවා slash n මේ slash n එකෙන් වෙන්නේ අතරම line එකක් break වෙන එක right line එකක් break වෙනවා ඒ කියන්නේ මෙතන output එක වෙලා යන නිසා මම මෙතනම ලියන්නම් මේකේ output එක විදිහට එන්නේ අපිට my line කියලා ඇවිල්ලා slash n වලින් පස්සේ වෙන්නේ එක පේරිය ලියලා තිබුණාට ඊළඟ එක එන්නේ යටට. හරි. එතකොට මේ slash n වලින් වෙන්නේ මේකෙන් වෙන්නේ line එක break වෙන එක. එහෙම ගත්තොත් මෙතන එකේ උත්තරේ ඔයාලා ලියලා බැලුවා කි නේද? මේකම ලියලා බලන්න. දැන් ගොඩක් වෙලා ඔයාලා අහන් හිටියනේ. ලියලා බලන්න. එතකොට එතනදි වෙන්නේ මොකද්ද? මේ වචන එක පේලියකට එනවනේ. මෙතනට එනකම් මෙතන ඉඳන් ටික ඊළඟ පේලියට එනවා. එච්චරයි. හරි. ඒතර ඒ වගේ පාවිච්චි කරන්න පුළුවන් ඒ වගේ ඊළඟ ලයින් එකට යන්න එකම ලයින් එකේ ලියන්න පුළුවන්. ඒ වගේ ගොඩක් දේවල් තියෙනවා. ඔයාලගේ නෝට් එකෙත් මේ සමහර දේවල් තියෙනවා. try කරලා බලන්න. right අපි ඊළඟ අනිත් කාරණේ තමයි Python වල දැන් මෙතන මේ print එක ඇතුලේ කොච්චර අපි space දුන්නත් right මෙතන කොච්චර space දුන්නත් මේකේ output එක එන්නේ hello කියන එක විතරයි. හරි يعني quotation එක ඇතුලේ space දුන්නොත් නම් එනවා space එකක්. නැත්නම් space එකක් එන්නේ නැහැ. right ඊළඟට පොඩ්ඩක් ගණන් ඉලක්කම් එක පොඩ්ඩක් වැඩ කරලා බලමු. මම හිතන්නේ එකතු කරන්න පුළුවන් ඔයාලට අඩු කරන්න පුළුවන්. නේද වැඩි කරන්න පුළුවන්. right Python වලදී මේ ගණිත කර්ම වල භාවිතා වෙන එකතු කිරීම අඩු කිරීම වැඩි කිරීම විශේෂයෙන් කතා කරන්න අවශ්‍ය නැහැ මම හිතන්නේ. බෙදීම ගැන පොඩ්ඩක් කියන්නම්. එලා නිසා මම මෙතන පොඩ්ඩක් ඒක සටහන් කරන්න. දැන් මේකේ අපි දීලා තියෙනවා 5. 5 දෙකෙන් බෙද්දාම 2.5. එතකොට අපි මෙතන integers දෙකක් පාවිච්චි කරලා තියෙනවා. integers දෙකක් පාවිච්චි කරලා තියෙන නිසා මේකත් integer එකක් මේකත් integer එකක්. හරි. මෙතන උත්තරේ දශමත් එක්ක එන්නේ float එන්නේ. හරි. එතකොට මේක integer නෙමෙයි මොනවා පාවිච්චි කරලා float එන්නේ. හරි. මතක තියාගන්න එහෙනම් division වලදී කියන්නේ මේ වගේ slash එකක් දාලා අපි බෙදීම ලියනවා නම් අනිවාර්යෙන් float එකක් විදිහට උත්තරේ එන්නේ. ඒ වගේම තව දෙයක් තමයි දැන් ඔයාලට විභාගයේ තියෙන ලියන්නනේ. ලියනකොට Python program එකක අපි නිකන් හිතමු x බෙදීම y ලියන්න ඕන කියලා. ඒතකොට මේක මෙහෙමයි ලියන්නේ. මෙහෙම ලියන්න එපා. එතකොට වැරදි. හරි. මොකද අපිට ස්ලෑෂ් එකක් නිසා මෙහෙම එකක් ලියන්න විදියක් නැහැ. ඒක පොඩ්ඩක් මතක තියාගන්න. ගොඩක් වෙලාවට අපිට විභාගෙදී හදිස්සියට වැරදෙන්න පුළුවන්. right. එතකොට ඕනම අවස්ථාවක් හොඳට නෝට් කරගන්න ඒක. ඕනම අවස්ථාවක සංඛ්‍යා දෙකක් බෙදුවොත් ඒකේ උත්තරේ එන්නේ float එක.
උත්තරේ එන්නේ float එක. right. ඊළඟට modulus එක. මේක අපි අරන් තියෙන්නේ 5. 5 බෙදුවොත් දෙකෙන් දෙවරක් දෙක 4යි. එකක් ඉතුරුයිනේ. right. එතකොට මෙන්න මේ modulus එක කියලා කියන්නේ මෙන්න මේ ඉතුරු වෙන එක. මේකට තමයි modulus එක කියලා කියන්නේ. මේක තමයි මේ percentage mark එකෙන් පෙන්නන්නේ. ඊට පස්සේ මෙතන තියෙනවා flow division කියලා එකක්. flow division කියන්නේ මෙන්න මේක. ඒක ස්ලෑෂ් දෙකකින් පෙන්නනවා. right. flow division. ඒ කියන්නේ integer දෙකක් අපි integer දෙකක් මේ වගේ බෙදුවොත් අපිට උත්තරේ හම්බෙන්නේ integer එකක්. modulus එකෙත් එහෙමයි. integer දෙකක් අරගෙන බෙදලා එතකොට ඉතුරු වෙන්නේ integer එකක්. හරි. ඊළඟට මේ තියෙන්නේ බලය. එහෙම නැත්නම් power එක. බලය කියන්නේ අපි asterisk දෙකක් දාලායි ලියන්නේ. right. ඉතින් දැන් එක දිගටම ඔයාලට මේ අහන් ඉඳලා අමාරු ඇති. නේද? අපි ඒ හින්දා මේ පොඩි වැඩක් කරමු. ඔයාලට ආපහු අර ඉස්සලා ගිය සයිට් එකට යන්න තියෙන්නේ. ඒකේ ගියාම මෙන්න මෙහෙම fastest finger කියලා ඔය වගේ රූපයක් තියෙන එක ක්ලික් කරන්න. හරි. හරි ආපහු යන්න ඕන අය එහෙම නැත්නම් ස්කෑන් කරන්න මේක. ස්කෑන් කරලා ආපහු එතනට ගිය හැකි. ගියාම මේකේ පහළට ගියාම fastest finger කියලා තියෙනවා. fastest finger ගිහිල්ලා ක්ලික් කරන්න. ක්ලික් කරලා ඒකට ගියාම ආපහු හම්බෙනවා game 1 2 3 කියලා තියෙනවා. ඒකේ game 1 කියන එකට යන්න. ඕන කරන අය මේක ස්කෑන් කරන්න හින්දා මම පොඩි වෙලාවක් මෙහෙම තිබ්බේ. ඔයාලට තේරෙනවනේ මේකේ මෙන්න මේක ක්ලික් කරන්න. ක්ලික් කරපුවම පෙන්නන්නකො. ක්ලික් කරපුවම එනවා ඒ ගොඩක් අය මම හිතන්නේ ඇවිල්ලා තියෙන එකට. game 1 එකට එන්නේ. ඔයාලගේ නම දාන්න ඕකේ. හරි. මුළු නම දාන්න එපා. නිකන් කෙටි නමක් දාන්න ඔයාලා වඳුන ගන්න ඔයාලට. මට කෙසේ වෙතත් ඔයාලට අඳුන ගන්න හින්දා නමක් දාන්න. අපිට දැන් මේ අන්තිම දවස් දෙකේ හම්බෙච්ච හින්දා පොඩි ගැටලුවක් ඇති. ගොඩක් අයට ඩේටා ප්‍රශ්න තියෙනවා.
ඉතින් සමහර අයට ලෝඩ් කරගන්න මේක අමාරු ඇති. මේක එතකොට මේ ගේම් 1 එකේ ඉන්නේ අපි. එතන ඔයාලගේ නම ගහන්න. ගහලා join quiz කියන එක දෙන්න. right මම හිතන්නේ ගොඩක් අය එකතු වෙලා තියෙන්නේ. තව තප්පර 30න් පටන් ගන්නවා. මේකේ ඔයාලට මේ ප්‍රශ්න වගේක් එන්නේ. ප්‍රශ්න ටික සමහරව MCQ. එතකොට ඔයාලට හරි එක උත්තරයක් සිලෙක්ට් කරන්න තියෙන්නේ. තව සමහර ඒවා වෙන උත්තරේ ටයිප් කරන්න තියෙන්නේ. හරි ගොඩක් වෙලාවට කෙටි උත්තර ටයිප් කරන්න තියෙන්නේ වචන එක දෙකක. අකුරක දෙකක දේවල් තමයි ටයිප් කරන්න තියෙන්නේ. right මම හිතන්නේ ගොඩක් අය මේකට එකතු වෙලා තියෙනවා මේ වෙනකොට. තප්පර කීපකින් පටන් ගමු. අපි ඉන්න ඔක්කොටම දැන් මෙතන 100 ගාණක් ඉන්නවා අපි 140ක් විතර. මම හිතන අඩුම ගාණ 130ක්වත් ඇති. ගුරුවරුත් කීප දෙනෙක් ඇතිනේ මෙතන. හරි මුල්ම 50 ආපු ගමන් ගේම් එක පටන් ගන්නවා. ඒක ගොඩක් වෙලාට මේක මම පාවිච්චි කරන්න හේතුවේ මේ අපිට දැන් ඔන්ලයින් ගේම් මේ උගන්වනකොට ටිකක් එක දිගට ස්ක්‍රීන් එක දිහා බලන් ඉඳි අමාරුයි කම්මැලි. ඒ වගේ එකක් ඉඳලා ඒත් එක්කම අපි අද දවසේ කතා කරපු දේවල් ඔයාලට කොච්චර දුරට තේරුණාද නැද්ද කියන එක අඳුන ගන්නත් එක තමයි මේක පටන් ගන්න. right. ඒතර මේකේදී කියන්නේ ඔයාලට තප්පර ගාණක් හම්බෙන්නේ. පළවෙනි ප්‍රශ්නෙට මට මතක විදිහට තප්පර 60ක් විතර තියෙන එක විනාඩියක් විතර තියෙනවා. ඊට පස්සේ සමහර ප්‍රශ්න වලට ඊට වඩා අඩුවෙන් තියෙන්නේ. කෙටි ප්‍රශ්න එන්නේ. ඉතින් ඒ හින්දා ඔයාලට සාමාන්‍යයෙන් උපරිම දෙන්නේ විනාඩි 2යි. අවම දෙන්නේ තප්පර 40ක්ද කොහෙද මට මතක විදිහට මම දාලා තිබුණේ. අපි බලමු. මට තාම පෙන්නන්නේ 43යි. 50ක් වෙච්ච ගමන් මම ගේම් එක පටන් ගන්නවා. පුළුවන් හැම කෙනෙක්ම සම්බන්ධ වෙන්න. ඔයාලගේ නම කෙටියෙන් දාන්න. නම මුළු නම දාන්න ඕනේ. 48යි 49යි 50යි. right එහෙනම් පටන් ගන්නවා. ඔයාලට අඳුන ගන්න පුළුවන් වෙන නම දැම්මම ඇති ආ. විනාඩියක් හම්බ වෙනවා උත්තර දෙන්න. ඒතර විභාගෙදිත් ඔය වගේ ප්‍රශ්නයකට විනාඩි 2ක් දෙනවා. නමුත් ඇත්තටම අපිට තප්පර ගානකින් උත්තර දෙන්න පුළුවන්. හරි. ඒ තප්පර ගානෙන් උත්තර දෙන්නේ අපිට විනාඩි 2කට වඩා යන ප්‍රශ්න තියෙන නිසා. ඒ වලට වෙලා ඉතුරු කරගන්න. ඉතින් අපි මේක ඇත්තට ප්‍රැක්ටිස් කරන එක එක පැත්තකින් හොඳක් තියෙන්නේ. කෙටි ප්‍රශ්න තප්පර 30ට අඩු වෙලාවකින් අපිට උත්තර දෙන්න පුළුවන් විදිහට ප්‍රැක්ටිස් කරගන්න පුළුවන් මේකෙන්. තප්පර 5යි තව. right. 23 දෙනෙක්ගේ හරි උත්තරේ. බලමු වේගෙන්ම කවුද උත්තර දීලා තියෙන්නේ කියන එක. ඊළඟ ප්‍රශ්නේ.
ඒක පොඩ්ඩක් ප්‍රශ්නේ බැලුවොත් Python වල සුවිශේෂීතා මොනවද ඔගේ තිබුණේ? එකක් තමයි සුවහනීය කියන එක. නේද? ඊළඟ මේකේ මේ රිසර්ව් වර්ඩ්ස් අඩු ගාණක් තියෙන වැඩි ගාණක් නෙමෙයි. ගොඩක් අය ඒක පටලන් තියෙනවා මම හිතන්නේ. උත්තර මම හිතන්නේ දෙකක් හොයාගන්නයි බැරි වෙලා තියෙන්නේ. විභාගයේදී මේකේ දැන් පළවෙනි ප්‍රකාශය හරිනේ. ඒ ප්‍රකාශය හරි. ඒ ප්‍රකාශය හරිනම් ඔයාලා කරන්න ඕනේ ඒ නැති උත්තර ටික අයින් කරලා දාන්න. ඒතකොට 2යි 4යි 5යි අයින් වෙනවා. ඒතර අපිට උත්තර 2යිනේ තව ඉතුරු. හරිද? ඒ ප්‍රකාශය හරිනම් ඔයාලට මේ උත්තර ටික අයින් කරන්න තියෙන්නේ. right? මේ විදිහට අපිට අඩු කරගන්න පුළුවන් උත්තරයට යන වෙලාව. ඊට අපි ඊළඟ ප්‍රශ්නෙට යමු. ලකුණු බලලා ඉමු. මම හිතන වෙලාව වැඩි මම හිතන්නේ දෙනවා නේද මම ප්‍රශ්න වලට. හරි මේක එක ප්‍රශ්නයක් හරියට කරගත්තොත් එකපාර ලොකු ලකුණු ගාණක් එනවා. right? මේකට ඉක්මනට උත්තර දෙන්න. ඉක්මනට දුන්නොත් තමයි ලකුණු වැඩි. දැන් කට්ටියට වැඩේ තේරෙනවා. දැන් ඉක්මනට වෙනදට ඉස්සෙල්ලා ප්‍රශ්න වලට වඩා ඉක්මනට උත්තර දෙන්න පුළුවන් වෙලා තියෙනවා. අපි ඊළඟ වටේදී බැලුවේ කි. ඊට වඩා කට්ටිය උත්තර දෙයි ඉක්මනට කියලා හිතනවා. ඒතර වෙලාව අඩු කරන්න වුණත් මට පුළුවන් වෙයි. ඊළඟ සෙෂන් වලදී ඊළඟ ප්‍රශ්නේ මේකේ තියෙන්නේ කොටුවේ ටයිප් කරන්න තියෙන්නේ. උත්තරේ ටයිප් කරන්න තියෙන්නේ. අකුරු ටයිප් කරන්න තියෙන්නේ. මේ ප්‍රශ්නේ අතර දුන්නේ ඔයාලට මම කතා කරේ නැති එකක්. ගොඩක් වෙලාවට පැටලෙන එකක් තියෙනවා මෙතන. ඒ නිසායි ප්‍රශ්න ඕක ගැන කතා කරන්න කලින් ප්‍රශ්නේ දුන්නේ. අපි වරහන් දාන ප්‍රශ්න දෙකයි කතා කරේ. වරහන් දාන data type දෙකයි කතා කළේ. වරහන් දාන තව data type දෙකක් තියෙනවා.
right ඒතර ගොඩක් අය උත්තර දීලා තියෙනවා මේක හරි උත්තරේ එතකොට set හරි සමහර අය sets දීලා තියෙනවා උත්තරේට set හරි sets හරි දෙකටම ලකුණු දීලා තියෙනවා dictionary උත්තරේ දුන්න කට්ටියක් ඉන්නවා list කියලා උත්තර දුන්න අය text කියලා string කියලා ඒ වගේ උත්තර කීපයක්ම දීලා තියෙනවා මේක ගොඩක් අය මේ dictionary එක තමයි පටලවා ගන්නෙ හේතුව මේකයි අපි එහෙම සංකල වරහණක් එක්ක මේ සංකල වරහණක් එක්ක මෙහෙම ඉලක්කම් මොනවා හරි දෙනවා නම් අකුරු හරි වචන හරි ඕනම දෙයක් දෙනවා නම් මේක ඇවිල්ලා පුලක set ඔය වගේම සංකල වරහන් එනවා dictionary වල හැබැයි ඒකේ පොඩි වෙනසක් තියෙනවා ඒකේ කොටස් දෙකක් එනවා key එකයි value එකයි කියලා මෙන්න මේ වගේ ඔය වගේ ඔන්න ඔය වගේ එනවා ඒතර උඩ තියෙන්නේ set පහළ තියෙන්නේ dictionary dictionary වෙනස තමයි dictionary එකේ මෙතන key එකයි ඊට පස්සේ value එකයි කොටස් දෙක තියෙනවා හැම එකේම key එකයි value එකයි key එකයි value එකයි ඒතර ඔක තමයි dictionary set වල අපිට බැලුවට පේන වෙනස වෙන්නේ ඒ ආරෙන්න ඔය දෙකේම සංකල වරහන් වෙන. ඒතර මම දුන්න එකේ key එකයි value එකයි දෙකක් නැහැ. ඊට අපි ඊළඟ ප්‍රශ්නෙට යමු. අන්තිම ප්‍රශ්නේ අන්තිම ප්‍රශ්නේ මේකෙත් උත්තරේ ටයිප් කරන්න නැත්තේ ගොඩක් ලේසි ප්‍රශ්නයක්. right ඒකේ එක එක උත්තර ඇවිල්ලා තියෙනවා එක එක්කෙනාට. බලමු මේකේ පොඩ්ඩක් හරි උත්තර එන විදිය. විසි 4 බෙදීම 4 ධන 25. විසි 4 4ෙන් බෙද්දම 6යි. අපි කිව්වා ස්ලෑෂ් එක එනවා නම් 6යි නෙමෙයි ලියන්නේ 6.0. ඊළඟට ෆ්ලෝට් එකක් එක්ක
මොන සංඛ්‍යාවක් එකතු වුණත් අඩු වුණත් වැඩි වුණත් මොනවා වුණත් මොන ගණිත කර්මය වුණත් මේක මොකද වෙන්නේ මෙතනින් පස්සේ ෆ්ලෝට් එකක්මයි. ඊට පස්සේ 31 7න් බෙද්දම ඉතුරු වෙන ගාන හොයද්දි ඉතුරු 3යි. එතකොට ඉතිරියනේ අහන්නේ. ඒතර 3යි උත්තරේ. හැබැයි මේක ෆ්ලෝට් එකක් වෙලානේ. ඒතර ෆ්ලෝට් එකක් බෙදුවම අපිට ඉතිරිය එන්නේ ෆ්ලෝට් එකක් විදියට. right. ඒ හින්දා තමයි මේ උත්තරේ එන්නේ. මේ උත්තරේ එන්නේ නැහැ. ගොඩක් පොඩි ප්‍රශ්නයක්. ඒ ඔයාලා පේපර් බැලුවොත් තේරෙයි ඔය වගේ පොඩි ප්‍රශ්න තමයි ගොඩක් තියෙන්නේ. ඒ කියන්නේ අපි MCQ 10. ඒ MCQ 10 සාමාන්‍ය ඔයාලට 7ක් 8ක් කරගන්න පුළුවන් ඔය වගේ පොඩි පොඩි දේවල් තියෙන එක අපි වැඩි අවධානය යොමු කරන්නේ නැහැ. ඔයාලට අපි ලොකු දේවල් වලට අවධානය යොමු කරන්නේ. right. දැන් අපි ෆයිනල් රිසල්ට් එකත් බලලා ඊළඟ කොටසට යමු. all right. right ඔය විදිහට ලකුණු ගත්තේ ඊළඟ එකේදී අපි බලමු ඊට වඩා හොඳ තරගයක් දෙයි කියලා. මොකද මේකේ සමහර අයට නම් පුරුදුයි මේ අපේ ඉස්කෝලේ ළමයින්ට. ඒ හින්දා ඔය ලකුණු වෙන්නේ. හරි ඊළඟ එකේදී බලන්න අනිත් අයටත් ඊට වඩා ලකුණු ගන්න පුළුවන් වෙයි. right. ඊළඟට අපි යමු ඊළඟ කොටසට. Python වල පාවිච්චි වෙන සැසඳුම් මෙහෙයුම්. ඒ කියන්නේ අපි සංසන්දනය කරන්න පාවිච්චි කරන්නේ. අපි උදාහරණයක් විදිහට ගත්තොත් මොකක් හරි ඉලක්කමක් තව ඉලක්කමකට සමානද කියලා බලන්න. සමානද කියලා බලන්න. මෙහෙම ලියවුවොත් වැරදි. සමාන කිරීම දෙකක් දාන්න ඕන. අසමානද කියලා දාන්න මේ වගේ දාන්නේ. විශාලද කුඩාද ඔය විදිහට තමයි දාන්නේ. ඊළඟට වැදගත් කාරණයක් මෙතන විශාලයි සමානයි සමානයි විශාලයි පාවිච්චි මේ කුඩයි විශාලයි පාවිච්චි කරනකොට හැමතිස්සෙම සමාන කිරීම ලියන්නේ දෙවනියට. හරි මෙහෙම. මේක තමයි හරි. ඒ කියන්නේ මෙහෙම ලිව්වොත් වැරදි. ඒ වගේ විභාගෙදී ඔයාලා Python coding එකක දැන් අපි මෙහෙම ලිව්වොත් ඒත් වැරදි. මොකද මෙහෙම සිම්බල් එකක් Python වල නැහැ. ඒ හින්දා මේ විදිහට ලියන්න ඕන. හරි. මේකෙත් එහෙමයි. හැමතිස්සෙම මේ සමාන කිරීම තියෙන්නේ පස්සේ. මේකෙත් එහෙමයි. හරි. මේකේ නම් සමාන කිරීම දෙකම තියෙනවා. ඒක පොඩ්ඩක් මතක තියාගන්න ගොඩක් වෙලාවට අපිට අමතක වෙන දෙයක්. right ඊළඟට බලමු මේ assignment operators ගැන. assignment operators. assignment operator එකක් කියලා කියන්නේ අපි සාමාන්‍යයෙන් මෙහෙම x සමානයි කියලා මොකක් හරි මෙහෙම ලිව්වොත් මේකේ තේරුම x පහට සමානයි කියන එක නෙමෙයි x වලට මෙන්න මේ යගේ පවරනවා කියන එක. හරි x වලට මේ යගේ පවරනවා කියන. අපි මේකට පහලින් මෙහෙම ලිව්වොත් මේකේ තේරුම මේ තියෙන x වලට දෙකක් එකතු කරලා හරි මේ තියෙන x වලට ඒ කියන්නේ දැන් x වලගේ දැන් 5යිනේ මේ පහට මේ දෙක එකතු කරලා ඒක පවරනවා මේකට. එතකොට දැන් x වලගේ කීයද? 7යි. හරි ඔය විදිහට තමයි assignment එහෙම නැත්නම් පැවරුම් කියලා කියන්නේ. පැහැදිලිද නේද ඒක? හරි. නැතුව මේ දෙන්න සමානයි කියන එක නෙමෙයි. හරි. එතකොට අපි Python වල මේක අපි කෙටියෙන් ලියනවා මෙන්න මේ වගේ එකක්. මෙතනත් x තියෙන්නේ මෙතනත් x තියෙන්නේ. ඒ හින්දා අපි කරන්නේ එක x එකක් විතරක් ලියලා
සමාන කිරීම දාලා මෙන්න මේ ධන ලකුණ තියෙන්නේ. මෙන්න මේ ලකුණ මෙහෙට ගේනවා. මෙන්න මේ. ඔන්න විදිහට අපිට කෙටියෙන් ලියන්න පුළුවන්. තව එකක් ගත්තොත් x වැඩි කිරීම ගත්තොත් ඒක ලියන්නේ අපි මේ විදිහට. තව එකක් ගමු. මෙහෙම තිබුණොත් මොකද වෙන්නේ? මෙහෙම තිබුණොත් මෙතන x එකක් තියෙනවා 3ම x තමයි තියෙන්නේ. මෙන්න මේ එක x එකක් අපි අනිත් පැත්තට ගන්නවා. ඒ කියන්නේ මේ x තියෙද්දි x සමානයි. හරි ආයි මේ x තමයි මේ තියෙන්නේ. වැඩි කිරීම. right. ඒතර මෙතන එකක් විතරක් අපිට ආපහු එහා පැත්තට මේකෙන්ම නිරූපණය කරන්න පුළුවන්. එතනින් එහා තියෙන ඒවා වෙනම ගන්න වෙන්නේ. right. ඒ විදිහට තමයි assignment operators පාවිච්චි කරන්නේ. අපි උදාහරණයක් අරන් බලමු. x සමානයි 5යි. දැන් බලමු x වල අගය කීයද කියලා. x සමානයි 5 තිබුණේ ඊට පස්සේ x වලට දෙකක් එකතු කරන්න කියලා තියෙනවා. ඒ විදිහට අපිට අගය අපිට එකතු කරගන්න පුළුවන්කම ලැබෙනවා. මේ විදිහට තමයි අපි අගය පවරන්නේ. ඉතින් මේ විදිහට වැඩි කිරීමට එකතු කිරීමට ඕන එකකට මේ වගේ දාන්න පුළුවන්. මේ අඩු කිරීමට වැඩි කිරීමට බෙදීමට වගේ ඕනම එකකට අපිට assignment operator එක පාවිච්චි කරන්න පුළුවන්. ඊළඟට අපි බලමු logical operators. logical operators විදිහට අපි අඳුනගන්නේ and or සහ not කියන ඒවා. ඒකත් අපි රන් කරලාම බලමු. අපි ගත්තොත් x කියන්නේ true y කියන්නේ false කියලා ගත්තොත් x y වලට උත්තරේ එන්නේ true කියලා. ඒ කියන්නේ ඔයාලා gates වල තියෙන ක්‍රමයටම. ඒ කියන්නේ gates වල මතක ඇතිනේ. o එකක් නම් නේද? මේ දෙකම එක වෙන්න ඕනේ. එක කියන්නේ true. නේ sorry දෙන්න එක්කෙනෙක් හරි true වෙන්න ඕනේ. දෙන්න එක්කෙනෙක් හරි true නම් උත්තරේ true වෙනවා. ඒක තමයි මේ උනේ. අපි මේකට and එක දාලා බලුවොත් මොකද වෙන්නේ බලමු. and එකේදී අපි දන්නවා දෙකම true වුණොත් විතරයි and එක වැඩ කරන්නේ. truth table මතක ඇති මම මතක් කරන්නේ නැහැ මේ වෙලාවේ. හරි. අපි ගත්තොත් එහෙම not දාමු අපි. කාටද x ට? මොකද වෙන්නේ? x එකක් පටන් ගත්තී true කියලා දුන්නේ. දැන් not කියපු ඉඳ එක false. ඊළඟ අපි ගත්තොත් මොකක් හරි අපි ගමුකෝ පහට වඩා 9 ලොකුයි කියන එක false නේ. right. අපි ඔය වගේ සිද්ධි දෙකක් එකට අරගමු එහෙම. දැන් බලමු මේකේ රිසල්ට් එක කොහොමද දෙන්නේ කියලා. x වල වැලියු එක 5යි. එතකොට y වල 8යි. එතකොට මේක false වෙනවා. x සමානයි 5යි. හරිනේ. එතකොට ඒක true වෙනවා. එතකොට දෙන්න එක්කෙනෙක් හරි true නම් අපේ result එකත් true වෙන්නේ.
ඔය විදිහට. මම මේක not equal දාන්න. x සමානයි 5යි නේ ඇත්තටම x අසමානයි 5 කිව්වොත් ඒක false වෙනවනේ. එතකොට මේකත් false වෙන නිසා දෙකම false වෙනවා. අපේ උත්තරේ false වෙනවා. ඔය විදිහට අපිට true false ගන්න පුළුවන්. right. ඊළඟට අපි bitwise operators ටික ඉතා වේගෙන් කරමු. මේක හැබැයි පළවෙනි එක ටිකක් වෙලා යනවා. කමක් නැහැ අපිට කරන්න වෙනවා. අපි x වල value එක 25යි කියලා ගන්නවා. right. එතකොට මේකේ not එක ලියන්නේ මෙන්න මෙහෙම. මෙන්න මේක තමයි symbol එක. දැන් අපි බලමු not එක එන විදිහ. not x වලට ඍණ 26ක් ආවේ. අපි ඒක ආවේ කොහොමද කියලා චුට්ටක් බලමු. මේක ඔයාලා මං හිතන්නේ තුන්වෙනි පාඩමේදී ඉගෙනගෙන ඇති. නමුත් මං චුට්ටක් කතා කරන්නම්. 25 කියලා කියන්නේ ඔකටනේ. right. එතකොට මෙතන not x කියන්නේ මම මේ x ගත්තේ. එතකොට not x කියලා කියන්නේ මේ ඔක්කොම අනිත් පැත්තට ලියනවා. හොඳට බලා ගන්න ඒක. එතකොට මේකේ පළවෙනි bit එක එකනේ. එහෙමනම් අපි දන්නවා පළවෙනි bit එක එක වෙනවා කියන්නේ මේක ඍණ සංඛ්‍යාවක්. ඍණ සංඛ්‍යාවක් නම් අපි මේක 2's complement කරන්න ඕනේ. මුලින්ම අපි කරන්නේ මේක 1's complement කරනවා. 1's complement කරන හැටි මතක ඇති. මේ තියෙන ඔක්කොම ඒවා අනිත් පැත්තට ලියනවා. ඊට පස්සේ 2's complement කරන්න මේකට එකක් අපි එකතු කරනවා. right. එතකොට මෙතන value එක එන්නේ 1යි 2යි 4යි 8යි 16යි 26යි. එතකොට මෙතනින් ආවා ඍණ කියන එක. මෙතනින් ආවා 26 කියන එක. ඒ හින්දා තමයි මෙතන ඍණ 26 ආවේ. හරි අපිට හදලා ගන්න වුණොත් එහෙම ඔය විදිහට තමයි ගන්න වෙන්නේ. නමුත් අපිට Python වල එකම උත්තරේ විතර නම් ඕනේ. හරි ලේසි. මෙතන 25යි මෙතන 26යි. එකකින් වැඩි වෙලා ඍණ වෙලා. පැහැදිලි නේද? අපි වෙන ඉලක්කමක් දාලා බලමු. අපි දාමු not 75. එතකොට ඔය විදිහට අපිට ගන්න. right. තව එකක් මම කරලා පෙන්නන්නම්. ඍණ 25 ගමු. මේක ධන 24 ආවේ. බලමු මේකේ ඉන්නේ කොහොමද කියන එක. එතකොට මේකේ අපි මුලින්ම අරන් තියෙන්නේ 25. හැබැයි මේකේ මම ඉන්පුට් කරලා තියෙන ඍණ 25 ඉඳන් මේක ඍණ කරන්න ඕනේ. එතකොට කම්පියුටරේට තේරෙන්නේ පරිගණකයට තේරෙන භාෂාවේ විල්ල 2's complement. ඒ හින්දා මේ 25 මෙහෙමම කම්පියුටරේට ඇතුළු කරගන්නේ නැහැ යා. මෙයා මේක 2's complement කරගන්නවා. ඊට කලින් 1's කරගන්න ඕනේ. 1's complement කරනවා කියන්නේ මේක අනිත් පැත්තට ලියනවා. ඊට පස්සේ 2's complement කරනවා කියන්නේ මේකට මෙහෙම එකක් අපි එකතු කරගන්නවා. right. දැන් මෙන්න මේක තමයි පරිගණකයට අපි ඇතුළත් කරන්නේ. දැන් මේක not එකෙන් ගද්දි not කියන්නේ මේක අනිත් පැත්ත හැරෙනවා මේ ඔක්කොම bit ටික. ඒතර මෙහෙම වෙනවා. හරිනේ. ඒතර 1යි 2යි 4යි 8යි 16යි 8යි 16 කියන්නේ 24යි. පළවෙනි bit එක බිඳුව හින්දා මේක ධන 24. ඒතර ඔය විදිහට තමයි bitwise operator වල not එක ගන්න. ඉතුරු ඒවා නම් එච්චර අමාරු නෑ. අපි ගත්තොත් එහෙම 25 and 28 වගේ ගමු. 25 අපි ලියා ගන්නවා.
සියට ලියා ගන්නවා. එතකොට මේ දෙකේම end එකක් හින්දා දෙකේම එකම එකම මේ දෙකේම එක වෙන ඒවා තමයි අපි උත්තරේ එක කියලා ගන්න. එතකොට මේ පේලියයි මේ පේලි දෙක. මේ පේලි දෙක තමයි එතකොට එක කියලා එන්නේ. right. ඒ කියන්නේ 24යි නේ. ඔය විදිහට ගත්තා. O එක ගද්දිත් මේ විදිහමයි. ඒකෙදි දෙකෙන් එකක් හරි එක වෙලා නම් මම මෙතනම ලියලා දාන්නම් ඒකත්. අතු පාටෙන් ගන්නම්. එතකොට දෙකෙන් එකක් හරි එක වෙලා තියෙනවා. මේ පේලි දෙක. ඒ වගේ මේ පේලිය. ඒ වගේ මේ පේලිය. ඔය විදිහට එන්නේ. ඒක රන් කරලා බලමු. ඔය එකේ සිම්බල් එක මට කියන්න බැරුව ගියා. එන්න ඔහම ඉරක් වගේ තියෙන. end එක O එක. ඔහම එකක් තියෙනවා. right. ඊළඟට XO එකත් බලමු ඒක මම. XOR එකේදී වෙන්නේ දෙන්න ಜಾති දෙකෙන් තියෙන්න ඕන මෙන්න මෙතන. දෙන්න ಜಾති දෙකෙන් තියෙන්නේ මෙතන විතරයි වගේ නේද? දෙකක් තියෙනවා. මෙතනයි මෙතනයි. එහෙනම් ওই දෙකේ විතරක් අපි එක කියලා ගන්නවා. එතකොට මේවා බින්දු මේවා බින්දු මේවා බින්දු මේවා බින්දු මේවා බින්දු මේක එකයි මේක බින්දුවයි මේක එකයි. උත්තරේ 5යි. ඒතර ඒකේ සිම්බල් එක එන්නේ ඔය විදිහට තමයි අපි XOR එක ගන්න. ඔය විදිහට. ඊළඟට තව එකක් තියෙනවා මේ right shift left shift කියලා. අපි ඒවත් පොඩ්ඩක් බලමු. right shift. මෙන්න මේකේ තේරුම 25 කියන එකේ bit දෙකක් මෙහාට තල්ලු කරන්න කියන එක. හරි. මම මෙතන පෙන්නන්නම් ඒක. 25 කියන්නේ මොකනේ 25 කියන්නේ? ඒතර මෙයා කියන්නේ මෙන්න මේකේ bit දෙකක් ඉස්සරහට තල්ලු කරන්න කියලා. ඒ කියන්නේ අපේ මෙන්න මේ විදිහට තියනවා කියලා හිතමු මේක. මෙන්න මේ ඉලක්කම මෙන්න මේ එළියට පයින්නවා එතකොට. මේ බිංදුව එක එළියට වැටෙනවා. එතකොට මේ මදි පාඩුවට අපි දා ගන්නවා අතින් බිංදු දෙකක්. ඒතර මේ දෙක නෑ වගේ. ඒතර මෙතන උත්තරේ එන්නේ 6යි කියලා. හරි. ඒතර ඔය වගේම අනිත් පැත්තට shift කරන්න පුළුවන් left shift එකෙන්. හරි. ඒතර ඒකෙදි වෙන්නේ මේ පැත්තේ බිංදු ටික මේ පැත්තේ තියෙන ඉලක්කම් දෙකක් කපනවා. කපලා මෙහාට ඉස්සරහට ගන්නවා. ඒකත් මම හිතන්නේ කරලා පෙන්නනොත් ඔයාලට තේරෙන්නේ ලේසි නේද? ඒකත් කරමු.
ඒතර මේකෙදි කරන්නේ මේ ඉස්සරහා තියෙන බිඩ් එක තමයි මේකේ දැන් අයින් කරන්නේ. ඒතර මේ දෙක අයින් වෙනවා. මෙහෙට බින්දු දෙකක් දාන්න. 100යි නේ. හරි එතකොට හැමතිස්සෙම මේක දෙකක් කියලා දාන්න ඕනේ නැහැ. ඔයාලා කැමති ඉලක්කමක් දැම්ම එකේ දාන ඉලක්කමේ හැටියට ඔක shift වෙනවා. ඔක තමයි bit price operator එක වැඩ කරන ආකාරය. මේක මම හිතන්නේ ඔයාලා තුන්වෙනි පාඩමේදී ඉගෙනගෙන නැති number system වල ඊළඟට බලමු. තව operators වගේක් තියෙනවා. එකක් තමයි is operator එක. හරි. is එක හරියට නිකන් සමානයි වගේ තමයි. සමානද කියනවා වගේ. හරි. මේකේ තේරුම හරියට මෙන්න මෙහෙම. මේකට ටිකක් සමානයි. මේක සමානයි මේකට. හරිනේ. මේක ටිකක් වැඩි පාවිච්චි වෙන්නේ නැති එක නම් එන්න බැරි කමක් නැහැ. is operator and is not operator. ඊළඟ membership operator. ඒ කියන්නේ x in y. දැන් මේක ගත්තොත් එහෙම මේ උදාහරණයෙන් කියවෙන්නේ මේකේ තියෙනවා y කියන්නේ 5 7 9 2 1 3 ඔය වගේ අගයන් ටිකක් තියෙනවා. ඊට පස්සේ මෙතන කියනවා x වල වැලියු එක 5යි කියලා. x වල වැලියු එක 5යි කියලා කියනවා. හරි එතකොට මේක යන්නේ x එක මේ කියන්නේ 5 කියන වැලියු එක y වල තියෙනවා. තියෙනවනේ. තියෙනවා නම් true නැත්නම් false. හරි එතකොට ඒකේ not එකත් ඒ විදිහටම ගන්න තියෙනවා. මේ විදිහට අපිට operators ටික පාවිච්චි කරන්න පුළුවන්. ඒත් අපේ ඔය operators වල පිළිවෙල මේ තියෙන්නේ. කියන්නේ ඔයාලා ගත්තොත් සාමාන්‍ය ඔයාලා පොඩි කාලේ ඉඳන් ගණන් හදනකොට තියෙනවනේ ක්‍රමයක් නේද? ඔයාලා දැන් ගත්තොත් මෙහෙම. දේශී එකක් මම කියන්නම්. මෙහෙම තිබුණොත් 2 වැඩි කිරීම 3 ධන 5. නැත්නම් මෙහෙම ගන්නවා. 5 ධන 2 වැඩි කිරීම 3. දැන් මුලින් හම්බෙන්නේ එකතු කිරීම වුණාට 5යි 2යි එකතු කරලා 7යි කියලා නම් 7 3ෙන් වැඩි කරන්නේ නැහැ නේ අපි. අපි මුලින් මේ දෙන්නගේ උත්තරය අරගෙන තමයි මේකට. ඒක තමයි පිළිවෙලක් තියෙන්නේ. හරි. ඒතර වැඩි කිරීමට එකතු කිරීමට වඩා ප්‍රමුඛතාවය වැඩි. හරි. ඒ වගේ මේ තියෙන මේ ප්‍රමුඛතා පිළිවෙල. ඊළඟට අපිට string වල tuple වල ඔපරේෂන් කරන හැටි පොඩ්ඩක් කතා කරන්න තියෙන්නේ. right මේකේ string එකක් ගත්තම string එකට තියෙනවා අපි අර list වලට කිව්වා වගේම index එකක්.
ඒ කියන්නේ අපි මේ ශ්‍රී ලංකාව කියන වචනය ගත්තොත් මේකේ මේ එක එක ස්ථාන වලට අගයක් තියෙනවා. මේක බිංදුව. මේක 1, මේක 2, ස්ථාන 3, L4, 5, 6, 7, 8 ඔය විදිහට තියෙනවා. ඒතර මම මෙතන 5නේ දුන්නේ. එහෙනම් 5 වෙනි එක කියන්නේ ඒ අකුර. හරි. 7 දුන්නොත් K අකුර. ඊට බලමු. ඔය විදිහට එන්නේ. ඊළඟට මේකේ මේ අපිට ස්ලයිසිං කියලා, ඒ කියන්නේ අපි මෙහෙම එකක් දුන්නු. බලමු මේකේ අවුට්පුට් එක ඉස්සෙල්ලා බලලා මෙමු. බලන්න මේකේ ඇවිල්ලා තියෙන්නේ මොකක්ද කියලා. අපි හිතමු මේකේ මේකේ අංක ටික දාන්නම් ඉස්සෙල්ලා වගේ. මෙයා බිංදුව, මෙයා 1, මෙයා 2, මෙයා 3, 4, 5, 6, 7, 8. දැන් මේකේ කියන්නේ එකෙන් පටන් ගන්න කියලා. එතකොට මම මේකේ එකෙන් පටන් ගන්නවා. R එකනේ. ඉවර වෙන්න ඕන 8ෙන්. මේක වෙන පාටකින් දාන්නම්. ඊට පස්සේ මේ 2 කියලා කියන්නේ 2කින් 2ට යන්න ඕන. ඒ කියන්නේ එකක් කර එකක් යන්න ඕන. එහෙනම් ඊළඟට එන්න ඕනේ මොකද්ද? ස්ථාන. ඊළඟට එන්න ඕනේ 5. ඊළඟට එන්න ඕනේ K. ඔය විදිහට තමයි එන්නේ. එතකොට R එකයි ස්ථානයි A K. ඔය විදිහට තමයි එන්නේ. මම මේක තව දෙයක් පොඩ්ඩක් වෙනස් කරන්නම්. මම මෙතන 8 වෙනුවටම 7 කියලා දෙන්න. එතකොටත් එකෙන් පටන් අරන් 7ෙන් ඉවර වෙන්නේ. හැබැයි බලන්න 7 වෙනි එකේ තියෙන K අකුර මේකේ ඇවිල්ලා නැහැ. ඒ කියන්නේ මේකේ තේරුම මේ ඇවිල්ලා මෙතන දෙන්නේ අපි පටන් ගන්න එක. ආරම්භය දෙන්නේ. මේ දෙන්නේ මේක දක්වා යන්නේ. එකේ ඉඳන් 7 දක්වා. කියන්නේ 7ට අඩුයි කියන එක. හරි. ඒ කියන්නේ මෙතන 7 නම් තියෙන අපි 6 දක්වා යන්නේ. මේකේ තේරුම දෙකෙන් දෙකට යනවා. එතන 3 තිබ්බනම් 3ෙන් 3ට යනවා. ඔය විදිහට තමයි එන්නේ. රයිට් මේක පැහැදිලි ඇති නේද? තව පොඩි වෙනසක් කරලා බලමු මේකම රන් කරන්න. මෙන්න මෙතන මම පටන් ගන්න තැන මෙන්න මේක
කොහොම දෙනවා. දැන් පටන් ගන්න එක තියෙනවා. ඉවර වෙන එක නැහැ. හරි පටන් ගන්න එක තියෙනවා ඉවර වෙන එක නැහැ. එතකොට මම කෙලවර වෙනකම් යනවා. අන්තිම වෙනකම් යනවා. ඒ කියන්නේ එක කියන්නේ R එනවා, ස්තන එනවා, ඊට පස්සේ A එනවා, K එනවා. ඒ වගේ ඉවර වෙනකම් යනවා. ඒකයි ඒකේ තේරුම. ඊළඟට පොඩ්ඩක් ආයෙ මම මේක වෙනස් කරන්න. මෙහෙම දෙනවා. ඒතර මේකේ පටන් ගන්න එක නැහැ. එතකොට මුලින් ඉඳන් පටන් ගන්න. ඒතර S වලින් පටන් ගන්න. පැහැදිලි නේද? ඒතර පටන් අරන් තියෙන්නේ S වලින්ද. එතකොට මේ S වලින් පටන් අරගෙන තියෙනවා. දෙකෙන් දෙකට ගිහින් තියෙනවා. ඔය වගේ යනවා. ඒ ඔය විදිහට අපිට වෙනස්කම් කර කර බලන්න පුළුවන්. මම තව එකක් කරලා අද වැඩසටහන මෙතනින් නවත්තන්න. මේකත් පොඩ්ඩක් බලමු අපි. මේක මම පටන් ගන්න එක දුන්නෙත් නැහැ, ඉවරන එක දුන්නෙත් නැහැ. හරි. -1 කියලා දෙනවා. දැන් මොකද වෙන්නේ? රිවර්ස්. හරි -1 කියන්නේ එතකොට මෙහා මේ පැත්තෙන් පටන් ගන්න. -2 දුන්නා නම් යා මෙතනින් පටන් අරන් එකක් කර එකක් යනවා. ඒතර ඔය විදිහට තමයි ස්ට්‍රින්ග්ස් වල ඔපරේෂන් වෙන්නේ. අපි තවදුරටත් ඔය ගැන කතා කරමු. අද දවසේ වැඩසටහන අවසන් කරන්න කලින් මම නැවතත් ආරාධනා කරනවා අපේ තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකතුමියට වලවම තන්න. ස්තුතියි අමිල සර්. ඔබට පුතේ පුංචි පණිවිඩයක් මතක් කරන්නට තියෙනවා. අපි පහුගිය සති කීවේ පුරාවටම 6:00 සිට 8:00 දක්වා තමයි වැඩසටහන කළේ. එතකොට හෙට අපිට ඒ කාලය පිළිබඳව පුංචි ගැටලුවක් මතුවලා තියෙන නිසා අපි වැඩසටහන ආරම්භ කරනවා හවස 6යි කාලෙ වෙද්දි 6:15 වෙද්දි. ඊළඟට ඒක අවසන් කරනවා 7:50 වෙද්දි. ඒ කියන්නේ 8:10ක් වෙද්දි අවසන් කරනවා. ඒතර විනාඩි 10 මේ පැය කාලක කාලයක් ඔබට වටින නිසා 6යි කාලෙ වෙද්දිම ඔබට වැඩසටහන සඳහා සම්බන්ධ වෙන්න කියලාත් මතක් කරනවා. ඒත් එක්කම මේ Zoom වැඩසටහන සඳහා අපිට කාලය ලබා දෙන්නේ හලාවත අධ්‍යාපන කලාපේ ඉංග්‍රීසි අංශය විසින් ඒ ඔවුන්ගේ channel එකෙන් තමයි අපිට මේ යම්කිසි කාලයක් අපේ තොරතුරු තාක්ෂණ විෂය සඳහා ලබා දෙන්නේ. ඒ පිළිබඳව ස්තුතිවන්ත වෙමින් මතක් කරනවා. හලාවත අධ්‍යාපන කලාප කාර්යාලයේ නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂතුමාන් ඉංග්‍රීසි විෂය භාර ඉසුරු ජයසුන්දර මහත්මාවත් ඒ වගේම ඔබ අමතන්නට ලැබිච්ච නිසා මේ අවස්ථාව කරගන්නවා ස්තුතිවන්ත වෙන්නට අමිල සර්ට අපේ තොරතුරු තාක්ෂණ ගුරුතුමා ලොකු පාඩමක් මම හිතන්නේ දවස් දෙකකින් මේකේ තියරි කොටසත් ඒක ඉවර කරනවා කියද්දි ප්‍රැක්ටිකල් ලෙසන් එකක් ඉවර කරනවා කියද්දි උපරිමයෙන් කවර් කරනවා කියද්දි ඒක ලොකු කාර්යභාරයක්. නමුත් ඉතාම සැලසුම් සහගතව ඔබට හොඳින් වැටහෙන පරිදි එතුමා ඒ දේ කරන්නට ඉතාම උත්සාහ කරනවා. අමිලස බෙහෙවින් ස්තුතියි ඔබතුමන්ට මේ අප වෙනුවෙන් අපේ හලාවත අධ්‍යාපන කලාප කාර්යාලය වෙනුවෙන් කරන කැපකිරීමට. ඒ වගේම අපිට නොපෙනී සහයක් ලබා දෙන අපේ ප්‍රනාලි ලක්ෂ්‍යා ගුරුතුමිය එතුමියටත් බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා. එතුමියගේ වටිනා කාලය අපේ දරුවන් වෙනුවෙන් වැය කරාට. එහෙමනම් දරුවනි ඔබට ඒ වැඩසටහන සඳහා කාලය ලබා දෙමින් මම අද දවසට සමුගන්නවා. හෙට දවසේ 6 කාලෙ වෙද්දී ඔබ සම්බන්ධ වෙන්න. එහෙනම් බෙහෙවින් ස්තුතියි අමිලස ඔබ ඉදිරියට කරගෙන යන්න. අද දවසේ අතරම අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ පමණයි. ඊළඟ හෙට දිනේදී අපි මීට වඩා තව ප්‍රමාණයක් කතා කරන්න බලාපොරොත්තු වෙනවා සහ මේ හෙට අපිට මම හිතන කාලය ටිකක් අඩුවෙන් හම්බෙන හින්දා පුළුවන් වුණොත් මම ඔයාලට හෙට වැඩසටහන ඉවර වෙද්දී ප්‍රශ්න පත්‍රයක් ඔන්ලයින් ප්‍රශ්න පත්‍රයක් ලබා දෙන්නම්. ඒ කියන්නේ ඔයාලට උත්තර දෙන්න තියෙන්නේ. එතකොට ඉබේම ඒක මාක් වෙනවා. මාක් වෙලා ඔයාලට උත්තර ටිකක් එනවා. හරි උත්තර ටිකත් එක්ක.
හරි හෙට දවසේ ඇතුළත මම ගොඩක් වෙලාට උත්සාහ කරනවා ඒක දෙන්න. මොකද අපිට වෙලාව මදි වෙන හින්දා සමහර දේවල් අපිට කතා කරන්න වෙලාව මදි වෙනවා. ඒ නිසා හෙට දවසේදී අද දවසේ කතා කරන ඒවා හෙට දවසේ කතා කරන ඒවා සහ ඔයාලට අර මේ කලාපේ වෙබ්සයිට් එකෙන් ගන්න කිව්ව පාඩම ගන්න ඒකෙනුත් ඒ ටික කවර් කරගන්න පුළුවන් වෙනවා. අවසාන වශයෙන් මම ඔයාලට මේකේ link එකක් එවන්නම් මේ මේ පාඩම එතනින් ගන්න. නැති අය. හරි. මේ කලාපේ වෙබ්සයිට් එකේ link එක ඒකේ මගේ subject එක විතර නෙමෙයි Python විතර නෙමෙයි ඉතුරු කොටසුත් තියෙනවා. එහෙනම් අපි අද දවසේ පාඩම මෙහෙම මේ විදිහට අපි අවසන් කරමු. හෙට දවසේ අද ආපු නැතියටත් එන්න කියන්න. හෙට දවසේ අපි මීට වඩා වැදගත් කොටස් ටිකක් කතා කරනවා. control structures ඒ හින්දා අනිවාර්යෙන් සහභාගී වෙන්න. මොකද රචනා කොටස් වලට ගොඩක් වැදගත් වෙන කොටස හෙට දිනේ තමයි කතා කරන්නේ. ගොඩක් ස්තුතියි.